මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා නොම්බර 2/15 තිහාරිය කලගෙඩිහේන ලිපිනේ පදිංචි නිවසේ පින්වත් සියලු දෙනා විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් නොම්බර 2/15 තිහාරිය කලගෙඩිහේන නිවසේ විසූ 2016 වර්ෂයේ ජූනි මාස 24 වන දින පරලොව සැපත් වූ විශ්‍රාමලත් විදුහල්පති KTAH කුලතුංග පියාණන්ගේ පස්වන ගුණානුස්මරණය වෙනුවෙන් මෙම ධර්මදානමය කුසල කර්මයෙන් ජනිත වන්නා වූ කුසල් පියාණන්ට අනුමෝදන්ව මනුෂ්‍ය භවයක් ලබා ධර්මාවබෝධය ලැබීමට මේ පින් අනුමෝදන් වේවා. දේශකයාණන් වහන්සේට තව තවත් දායකත්වයේ දරූ අයට දහම් ඇස පහදා දීමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වනප්පගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ තතූපමං ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදං පිබුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. අනුග්‍රහක බෞතුන් මූලිකව සිටින්නා වූ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නා වූ සදහැබර පින්වතුනි, විශාලා මහනුවර තුන්බිය සංසෙන්වනට දේශනා කරයි කියලා අපි අහලා තිබෙනා වූ රතන සූත්‍රය ගාථාවෙන් ගාථාව ගනිමින් පැය දෙකක් ඔස්සේ විවරණය කරමින් කීප වතාවක් මේ රතන සූත්‍රය අපි සමාජයට දේශනා කරලා තිබෙනවා. යලිත් අසන්නන්ගෙන් ඉල්ලීමක් පවතිනවා ඒක පැහැදිලි කරන්න කියලා. නමුත් මේ සියල්ල සූත්‍රය පැහැදිලි කරන්නට මේ පැයක කාලය හොඳටම මදි. එම නිසා ආමන්ත්‍රණ ගාථා, ආශිර්වාද ගාථා ආදී දේවල් දෙපසින් අඩු කරලා පැහැදිලි කළ යුතු යම් යම් ගැඹුරු තැන් පැහැදිලි කරොත් සුදුසුයි කියලා මම කල්පනා කරනවා මේකට. එනිසා මේ රතන සූත්‍රයේ සඳහන් වෙන්නේ තෙරුවන්ගේ ගුණ මතක තබා ගන්න. මුලින් ආමන්ත්‍රණ ගාථා දෙකේ ආමන්ත්‍රණයක් පවතිනවා. ඊට පස්සේ එතනින් එහා පැත්තට පවතින්නේ බුදුන් වහන්සේ පිළිබඳව. ඊළඟට පවතින්නේ ධර්මයේ පිළිබඳව ගාථා දෙකක්. එතනින් එහා පැත්තට පවතින්නේ ආයසරයක් ආර්ය සංඝරත්නයේ සතුව පවතිනා මේ මතත්වයට පත් වුණා පවතින ඕන ගුණ ටිකක්. අනතුරු ආයත් පවතින්නේ බුදුන් වහන්සේ පිළිබඳ ශ්‍රේෂ්ඨ උන්වහන්සේගේ ස්වභාවය පිළිබඳ ලක්ෂණ දෙකක්. අනතුරුව පවතින්නේ මේ මාර්ගයේ ගියාම ඒ පුද්ගලයාගේ ඉරණම පිළිබඳ ලක්ෂණ ටිකක්. ඔන්න ඔහොමයි මේක අධ්‍යයනය කරපුවම මට මේ කාරණාව වැටහිලා තියෙන්නේ. එනිසා අපි ඒවට යමු. යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්න ඉසුචින්. ඒ තමයි බුදුන් වහන්සේ පිළිබඳව ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වර්ණනා කරනවා පරිවන්නයි. මොකද්ද වර්ණනා කරන්නේ? සුචින් සමාධියක්. පිරිසිදු සමාධියක්. ඒකට කියනවා ආනන්තරික සමාධිය. කර්මක්ෂය කරන වෙනට දුක් වලට හේතු අයින් වෙනකොට ලැබෙනා වූ විද්‍යා විමුක්තියට මේ කියන්නේ. ඒහා සමාන සමාධියක් ආලාර කාලාමට උද්දර කාම්පොත්තට වෙන කාටවත් හොයාගන්න බැරි වුණා. භාවනා කරන්න ගිහිල්ලා පුංචි සමාධියක් හම්බුනහම සෝවාන් හරි කියලා හිතුවොත් එහෙම වැරදි. ඒක කෙලෙස් ඈත්වීමෙන් ලැබුණා වූ සංසොන් බවක් විතරයි. ඒකේ කෙලෙස් උපදින්න හේතු හිත ඇතුලේ තියෙනවා. නමුත් මේ ආනන්තරික සමාධිය ප්‍රතිඵලය ලබා ගත්තාම ඒහා සමාන සමාධියක් නැහැ. ඒක ඉදංපි බුද්ධේ රතනං පනීතං. මේ තමයි බුද්ධ රත්නයේ සතු මණිකක්. බුදු මණික ඔය කතා කරන්නේ. බුදු මණිකේ තිබෙන වටිනාකම. මණික් සාමාන්‍යයෙන් ඒ කාලේ වටිනාම දේ වශයෙන් සලකන්නේ නැත්තේ මණික්.
එනිසා තමයි මේ මැණික් වලට උපමා කරමින් රත්න භාවයක් පෙන්ලා තියෙන්නේ. නැත්නම් මැණික් ගල් බවට පත් කරලා එහෙම නෙමෙයි ඔය තියෙන්නේ. අගනා කියන අර්ථය. අනතුරුව කයං විරාගං සහ යම්බුද්ධ සෙට්ඨෝ කියන පද දෙක ආයේ ධර්මයට අදාළ කරලා තිබෙන්නේ. කයං විරාගං අමතම් පනීතං යලජ්ජ ගාසක්්‍ය මුනිය සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනීතං යම්බුද්ධ සෙට්ඨෝ පරිවන්නේ සුචින් සමාධි මානන්තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතං දෙක. මට නම් මෙතන ගොඩක් දේවල් කියන්න තියෙනවා. මොකද්ද මේ ධර්මය කියන්නේ? අන්න ඒකයි තේරුම් ගන්න. ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. සමාධියක් දේශනා කරලා තිබෙනවා. පළවෙනි ගාථාව යංකින්චි විත්තං ඉදවාහුරංවා කියන අර මෙලොව පරලෝ දෙකට සම්බන්ධව පවතිනා වූ මිනිස්සු සහ කල්පනා කරන්නා වූ මැණික් ගැන මෙහෙයෝ වෙන තැනක පවතිනා වූ අගනා දෙයක් සම්බන්ධයෙන් ඒ අගනා බාහිර දේවල් නැත්නම් ඕන දෙයක් නැත්නම් මොකද වෙන්නේ? ඒ දේවල් කැඩී විදී යන දෙයක්. නමුත් මේ බුද්ධ රත්නය කියන වචනෙන් පෙන්වන තැන අර සියල්ලට වඩා උතුම් රත්න භාවයක් කියලා බුදුන් වහන්සේ පිළිබඳව ඒක සඳහන් කරනවා. අනතුරුව තමයි යම් බුද්ධ සෙට්ටෝ කයං විරාගම් පද දෙක ගන්නෙ. ඒ දෙකේ ධර්මය කියලා කියන්නේ මොකේටද? සූත්‍ර දේශනාවකටද, පාළි වලටද, බණ පොතටද? අදක තියාගන්න ඕන කාරණේ යන්නේ ඒකයි. එතකොට තමයි අර අපි කතා කරපු සමාධිය. නැත්නම් කයං විරාගං අමතං පනීතං රාගදේශ මොහසේ වුණා වූ රාග නැති වුණා වූ අමෘත වුණා වූ ප්‍රණීත වුණා වූ යම්කිසි දෙයක් තථාගතයන් වහන්සේ ධර්මය කියලා පැහැදිලි කළා. නතේන ධම්මේන සමත්ති කිංචි. එතකොට මේ බුද්ධ පදයට එන්නේ බුදුන් කිව්වහම පිළිමේ හෝ සිරුරේ කියන අර්ථය ගන්න එපා. උන්වහන්සේ ධර්මයේ දකීද බුදුන් දකී කියන වචනෙන් සහ ආස්වාදයේ ආදීනව දැක නිස්සරණයට පත් වූ තැනයි බුද්ධ කියන්නේ කෙන් පෙන්ලා තිබෙන්නේ. පංචස්කන්ධයේ අනාත්මයට පත්වීමේදී ලැබෙන ප්‍රතිඵලය බුදුන්. ඒ බුදුන්ගේ තමයි මේ රත්න භාවය පවතින්නේ. නමුත් වර්තමානයේ තුල මේක දේශනා කරවා ගැනීම තුළ ඇසටක් සැලසෙනවා කියලා තාමත් දේශනාවෙමින් යනවා, දේශනා කරනවා. රතන සූත්‍ර දේශනාව නෙමෙයි මොන පිරිත් දේශනාවක් තුළින් හරි ලෞකික අර්ථයක් සැලසෙන්න පුළුවන් අපට අත්දැකීම් තියෙනවා. ඒක ඒ ශාන්තිය ලෞකිකයි. නමුත් මේ හැම ගාතාවකම පවතිනා වූ ඒතේන සත්‍යේන සුවත්ති හෝතෝකින් කියන්නේ මේ සත්‍යයෙන් සුව වේවා කියන්නේ ගාතාවේ අඩංගු සත්‍යයෙන්. ඒ සත්‍ය ලබන්න නම් Tamante සත්‍යයටපත් වෙන්න වෙනවා. අන්න ඒ වෙනසයි මේකේ තියෙන්නේ. අපට තේරුම් ගන්න පුළුවන් නම් කයං විරාගං සහ යම්බුදු සෙට්ටෝ කියන කාරණාවේදී කිසියම් ආකාරයක උන්වහන්සේ සමාධියක් පෙන්නලා ඒක ධර්මයේ කියනවා. ධර්මයේ රත්න භාවයක් කියලා කියනවා. එතකොට ධර්මයේ කියන්නේ නතේන ධම්මේන සමත්ති කිංචි. ඒ ධර්මය හා සමාන ධර්මයක් නැහැ කියලා කියනවා. මේ ධර්මයේ කිව්වේ මොකේද එතකොට? සූත්‍ර දේශනාවලටද අකුරු වලටද මොනවටද? අන්හිමයි හොයන්න වෙන්නේ. එහෙනම් අපි කියනවා පාප ධර්මයේ, පුණ්‍ය ධර්මයේ, සමාජ ධර්මයේ, සාර ධර්ම. කෙනෙක් ලෝකේ ජීවත් වෙනකොට බාහිර සිද්ධීන්ට මුහුණ දීමේදී ඒවා සම්බන්ධයෙන් කම්පිත ස්වභාවයක් කිසිදු ආකාරයේ ඇති නොතැනට සිට සාන්ත බවට පත් කරගත්තොත් චිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහයන්ගෙන් හිස් කරගෙන ඊට පස්සේ තියෙනවා මේ ආනන්තරික සමාධිය නැත්තම් අවුස්සන්ට බැරි සංසුන් බව. දැන් නිවිලා. ඒක නේද මේ ධර්මය. ඒ ධර්මයට පත් වුණොත් අටලෝ දහමට කම්පා කරන්න බෑ. ඔබට දුක් ගෙනත් දෙන්න බෑ ලෝකේ ධර්මතාවයන්ට.
ඒ සත්‍යය බලයෙන් සුවවෙන්න මං හිතන්නේ අනුගමනය කරලා ඇත්තෙන් දෙන්න ඕන. අන්න එහෙමයි මේ ගාථා අර්ථ ගැඹුරට ගත් කල තිබෙන්නේ. ඒ ගැඹුරු පිළිබඳ අධ්‍යයනයක් නොකරපු අය ඉතින් මේක සාමාන්‍යයෙන් සෙත් පිරිත් දේශනාවේදී ඒ සත්‍ය ඒ තේන සත්‍යේන සුවත්ති හෝතු කියලා සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කරවා ගන්න ලබනවා. නමුත් ඒ සත්‍ය ලෞකිකයි. ඒ ප්‍රාර්ථනාවේ ඒ සුවේ ලෞකිකයි. එතනින් එහා පැත්තට ගියාපුවම කුමක්ද තිබෙන්නේ? මේ ධර්මයේ හොයාන යන්න ඕන අපි. ඒ ධම්මේ කියන පදේ පෙන්වලා තිබෙන්නේ කොතෙන්ද බලන්න වෙනවා. එතකොට මෙන්න මෙහෙම පදයක් මට මතක් වෙනවා. යමෙක් ධර්මයේ දකීද බුදුන් දකී බුදුන් දකීද නිවන් දකී. මේ තුනේ තුන් ඈදුත්ත කියලා අපි මේකට කියමු. මොකද්ද මේ කරලා තිබෙන්නේ? ධර්මයේ වෙනයි බුදුන් වෙනයි නිවන් වෙනයි කියලා තුනක් දේශනා කරලද ධර්මයේ ලැබෙන්නා වූ බුදුන් සහ නිවන් මේ තුනම එකක් වශයෙන් පෙන්වලා තියෙද්ද? මොකද ඔය ධර්මයේ දැක්කොත් බුදුන් දකී කියන කාරණාව තුලත් අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කළා වූ පංචස්කන්ධයේ අනාත්මය තුලයි බුද්ධත්වයට පත් උනායි කියලා කිව්වේ කාරණේ තුලත් ආස්වාද තුල ආස්වාදයේ ආදීන දැක නිස්සරණයට පත් වුණ තැනයි බුදුන් කිව්වේ කියන එකෙන් මේ බුදුන් කියන වචනේ බුද්ධ කියන தത്വයට පෙන්වන්නේ ක්ලේශ ධර්මයන්ට කම්පිත නොවන නිවීමකට පත් වීම. ඒ ධර්මයේ හොයාගත්තොත් නම් කෙනෙකුට බලන්න දෙයක් නැහැ සුවයක් සැලසෙනවා. ඒ සඳහා ප්‍රවිෂ්ඨ වුණා වූ අයට වචනයක් පාවිච්චි කරනවා. සංඝ. වර්තමාන ව්‍යවහාරයේ සංඝ පැවිදි වූ චීවර දරණ අය සඳහා පමණයි. නමුත් මහාපදේශනා දේශනා සූත්‍රය තුල තිබෙනා වූ ඉගැන්වීමේ රහස හෙව්වොත් මෙන්න මෙහෙම රහසක් කෙලි වෙනවා. බුද්ධෝපදේශෝ සංඝෝපදේශෝ සම්බහුලත්තේරෝපදේශෝ ඒකතේරප්පදේශෝ උපදේශෝ. ඒ මොකද කියලා තියෙන්නේ? බුදුන්ගෙන් ඇහුවයි කියලා. ඒක අපි වැත්තකින් තියමු. අපට අවශ්‍ය වෙන මේ සංඝ හොයන්න යන්නේ අපි. සංඝයාගෙන් ඇහුවයි කියලා. දැන් සංඝයා සහ මහතෙරුන් වෙන් කරලා තියන්නේ ඇයි කියලා හිතන්න. අන්න ඊතරන තේරුණා සංඝ කියන වචනට අයිති වෙන්නේ සෝවාන් සිර රහත් දක්වා තිබෙනා වූ මාර්ගඵලලාභී. ඒ නිසා තමයි සෝවාන් පුද්ගලයා හසු ගුණ වශයෙන් තමයි මේ රතන සූත්‍රයේ ඊතුරු ගාථාවල කාරණා තියෙන්නේ. ඉදම්පි සංඝේ. ඒ ආර්ය සංඝ. එහෙම නොවන බොහෝ දැනුම් ඇති උගත්වයත් අය ඉන්න පුළුවන්. ඒ සියලු දෙනා ආයත වෙන්නේ සම්බහුලත්තේරෝ බහුසත භාවයේ ඇති බොහෝ තෙරවරු විදිහට. එතකොට මහා සංඝරත්නය. අනිත් එක ඒකත්තේරෝ එක තෙරුන් වහන්සේගෙන් ඇහුවයි කියලා. පසුගිය දිනක මා කළ ධර්මදේශනාවක මේක තිබුණා. ඒක ගත්තෙම මහාපදේශනා දේශනාවල කවුරුවත් ඇහුවා කියලා කාගෙන්වත් ඇහුවා කියලා නෙමෙයි පිළිගන්න තියෙන්නේ. මනාව ගලපන්ට ඕන කාරණාවක් තියෙනවා මේ සූත්‍ර මේ අභිධර්මයේ මේ සත්‍ය ශාසනය. මේක කියලා කිව්වට පිළිගන්න එපා. ධර්ම විනයට ගැලපෙන්නේ නැත්නම් ගැලපෙනවා නම් පිළිගන්න නැත්නම් ඔවුන්ට වැරදිලා තියෙන්න පුළුවන් කියන එක බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. රතන සූත්‍ර විග්‍රහයට යාමේදීත් එහෙනම් ඒක ලෞකික අර්ථයට ගත්තාම ඔවුන්ට වැරදිලා තියෙන්න පුළුවන්. එහෙමයි අපට මේ ධම්මපදයේ අරුත ගැඹුරට ගන්න වෙන්නේ. එතකොට එහෙනම් අපට ධර්මයේ කියන පදයට සමාජයේ විවිධාර්ථ තිබුණාට තථාගතයන් වහන්සේ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාදේ නිරෝධය දැකීම ආදී උපයෝගී මාවතක් පෙන්වුවා. ගිහින්පත් වෙන්නේ ධර්මයට. ඒ ධර්මයේ සරණින් ලෝකයාට අවුලක් ඇති කරන්න බෑ, කලබලයක් ඇති කරන්න බෑ, කම්පා වෙන්නේ නැහැ. ධර්මයේ සරණ කොට ජීවත් වෙනවා. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණ අරඤ්ඤ අනඤ්ඤ සරණ. වාසය කරන්න කියන්නේ නිවන නම් වූ ධර්මය සරණ කරගෙන. ඔන්න මම වචනේ කිව්වා.
ඒ ධර්මයේ කියේ මොතෙන්ද කියලා. එතෙන්ටපත් වෙන්නට මං සලසා ගන්නා වූ යන්නා වූ අයට යේ පුද්ගලා අට්ඨ සතම්පසත්තා චත්තාරීතානි යුගානි හොಂತಿ. සත්වයාගේ ප්‍රශංසාවට භාවජනය වුණා වූ පුද්ගලයෝ 8 දෙනෙක් වෙද්ද ඒ 8 දෙනා ජෝඩු ජෝඩු වශයෙන් ගත් කළ 4යි කියලා දෙනවා. ඔවුන්ට දෙන්නා වූ දක්ෂිනාව දන් දෙන්නාට මහත්ඵල මහානිසංස හිමි කරලා දෙනවා. මොකද ඒ ආර්ය පරපුර නික්ලේශී. ඔවුන් නික්ලේශී පටිසෝතගාමී. දක්ෂිනාර්හ කියන වචනේ සඳහන් වෙන්නේ සෝවාන් සිර රහත් දක්වාට තමයි දක්ෂිනාර්හ පුද්ගලයෝ කියලා කියන්නේ. එතකොට අන්නේ අර අංගවිකල මන්දබුද්ධික අසරණේකට වඩා උන්වහන්සේලාගේ නික්ලේශී බව ලෝකෝත්තර බව පැත්තේ යන නිසා තමයි ඒ හේතු කොටගෙන මේ මහත්ඵල මහානිසංස සිදු වෙන්නේ. ඒ වගේම මේ ජෝඩු 8ක් කතා කළාට පැහැදිලිව හොයන්නම් බෑ. සෝවාන් මාර්ගඵල, සකෘදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල, අරිහත් මාර්ගඵල කියලා කතා කරනවා. මාර්ගයට අනතුරුව ඵලයේ ඉපදීමට එක් කර්ෂණයක් මාත්‍රයක්වත් කල් ගත නැති බැවින් ධර්මයේ අකාලික කියලා කියනවා. ඒකයි පරතරයක් හොයන්න බෑ කියලා කියන්නේ. නමුත් මාර්ගය ගත්තාම ඵලය ලැබී. ඒ සෝවාන් මාර්ගය ගත්තාම ඵලය ලැබුණාම ඊට පස්සේ එතන ඉඳලාම අනුගමනය කරන මාර්ගයේ රාග දේශ මොහ කාමරාග ව්‍යාපාද තුනී කිරීම නම් තුනී වෙන තුරුම මාර්ගය. තුනී බඩක් තුනී වුණ තැන තමයි නම් ඵලය. එතකල්ම මාර්ගයේ තියෙන්නේ. ඒ කල්යාණ පුතග්ජන කියලා එහෙම නැත්නම් තවත් වචන පාවිච්චි කරනවා මේ සමීප වෙන ධර්මයට සමීප වෙන කියන අය. ඒ තමයි මාර්ග. සකෘදාගාමි සිට අනාගාමි දක්වා කාමරාග විනාශ වෙන තුරුම මාර්ග. විනාශ වුණාම අනාගාමි ඵල. අනාගාමි තැනදලා මොහේ විනාශ වෙන තුරුම අනාගාමි මාර්ග ඵල. එහෙනම් මාර්ග තමයි හුඟක් හොයන්න පුළුවන් වෙන්නේ. ඵලේ නතර වෙලා ඉන්නවා වෙන්න ඕනේ නම් පලස්ත කියන්නේ. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය. උන්වහන්සේලාට දන් දීමෙන් මහත්ඵල මහානිසංස ලබා ගන්න එකක් තිබෙනවා. නමුත් උන්වහන්සේලා ඉන්න තැනටපත් වුණොත් ඒ සත්‍යෙන් ලැබෙන සුවය වෙනයි. අර ආනිසංසය ලෞකික කාරණයක්. උන්වහන්සේලා උදෙසා ප්‍රත්‍යපහසව පිළිගැනීමෙන් ලබන්නා වූ ආනිසංසය ලෞකික කාරණයක්. උන්වහන්සේලාපත් වුණා වූ මේ මාර්ගස්ත පලස්ත බවට පත් වුණොත් එයින් ලැබෙන්නා වූ සුවය වෙන එකක්. මම දකින්නේ ඒතේන සත්‍යේන සුවත්ති හොතු කියලා ඒක තමයි. ඒ වගේ මෙතන ලස්සන වචනයක් තියෙනවානේ. ලද්දාමුතා නිබ්බුතින් බුඤ්ජමානා. තේපත්තිපත්ත අමතං විගහ්‍ය. මේ මොකද කියන්නේ? සමාජයේ පවතින හැම යම් දේවල් මුලදී ගන්න දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් පුද පොඬු ඔප්පු කරන්න ඕන. මිලදී ගන්න ඕන. නමුත් වර්තමාන සමාජයේ සෝවාන් ඵලයේ මිලදී ගන්නත් සල්ලි වේදම් කරපු අය ඉන්නවා අපි දන්න හැටියට. සල්ලි වලට සෝවාන් දීපු කට්ටිය. නමුත් බුදුන් වහන්සේ වදාරන්නේ අවබෝධය තුළින් නොමිලේලත් නිවන් සුව වළඳනවායි කියලා. එහෙනම් ඒකට මිලක් විනය කරන්න බෑ. ඒක නිවන් සුව වළඳනවා කියලා කතා කරන එකේ තියෙනවා පරලොවේ මරණයෙන් එහා පැත්තේ නෙමෙයි දැන් ජීවත් වෙන ගමන්. මේ ආර්ය පුද්ගලයෝ මේ ලෝකෙත් එක්කලා ගැටීමේදී ලෝභය දේශේ මෝහේ ඉපදී දැවෙන්නේ තෙවෙන්නේ නැති සංසුන් සුවයට තමයි මේ පෙන්වන්නේ. ඒක ඉතින් ඔහොම කීවට තේරෙන්නේ නැහැ. බාහිර සිද්ධියකට ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න පුළුවන් තැනට සංසුන් කරගෙන බලන්න ඕන. සිත ලෝකයට අපි අවුස්සන්න බෑ නේද කියලා. එහෙනම් ඇවිස්සන එක අවුස්සන පුද්ගලයාගේ වරදක් නෙවෙයි. Taman සතු කුණ ගොඩක් තියෙන නිසානේ ඇවිස්සෙන්නේ. බාහිරේ පුංචි ප්‍රත්‍යක් විතරයි. ඒකට ඇවිස්සෙන්නේ Taman ළඟ දුර්වලකමක් තියෙන නිසා. ඒ ටික මරාගෙන යන පාර තමයි මේ ආර්ය පුද්ගලයා හතුව තිබෙන්නේ. ඒ වගේම එහි විශේෂ ලක්ෂණයක් තියෙනවා. එදා තිබිච්ච උපමාවක් මේ අරන් තියෙන්නේ මම දකින හැටියට. මේක මම දැක්කේ මමගේ උදාහරණෙත් පැහැදිලි කළා. උදාහරණයක් වශයෙන් ගත්තාම තව ගන්න පුළුවන් ඕන තැනක. වර්තමානෙත් ඔය යම් යම් දේවල් හිටවනවා පොළොවට.
සුළඟට ගම් වතුරට හැමදේට ඔරොත්තු දෙන්න තමයි ගල කෑනලා තමයි ගල විදලා තමයි කොන්ක්‍රීට් එක බස්සන්නේ. ඊට වඩා වහින්න දෙයක් නැහැනේ. ඒක උපමාවක් නේ තියෙන්නේ. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුප්පි වාතේබි අසම්පකම්පියෝ. ඒ බඳු කණුවක් ගත්තාම ඒකට ඒ කාලේ ඉන්ද්‍රකීලය කියලා තියලා තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපේ රටේ නම් ප්‍රධාන වශයෙන් දෙපැත්තට හුළඟ හමන්නේ. නමුත් හතර පැත්තෙන් හමන වෙනවා එතන චතුබ්බි වාතේබි. හුළඟ වැඩි යන්න ඕන කණුව හෙලවෙන්නේ නැහැ. මේ හෙලවෙන්නේ නැති කණුවට උපමා කරේ කවුද? තතුපමං සප්පුරිසං වදාමි ආර්ය සත්‍යාන. මේ ආර්ය සත්‍ය නුවණින් දැක්ක පුද්ගලයා එබඳු උපමා ඇති පුද්ගලයෙක් හෙවත් මේ සුළඟට උපමා කරේ ලාභාලාභ සැප දුක් විඳා ප්‍රශංසාට ලෝදහම. ඒවා අර හුලං හමනවා වගේ අපට ලෝකෙ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එදත් අදත් ඉදිරියටත් බලාපොරොත්තු නොවන මොහොතක මේ චර්ජන එනවා අපට. ඒවට ප්‍රතිචාර දක්වන්න යාම, නිදහතර කරුණු කියන්න යාම, ඒවා බාර අරගෙන හිසිරද හදා ගැනීම ආදී ප්‍රතිචාර තමයි සමාජයට තියෙන්නේ. නමුත් අර ධර්මයට පත්වෙන මේ මාර්ගලාභී පුද්ගලයා ඒ ධර්මයේ සරණින් මේවත් එක්කලා ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මතක තබා ගන්න ඕන කාරණාව. ඒක ඉතින් එහෙමනම් ඒ සත්‍යයෙන් සුව වෙන්නේ කාටද? ඒ සත්‍යයට පත් වෙන කෙනාටනේ. අර පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං අස්සන කම්පති කියලා පෙන්නන්නේ ඕක තමයි. ඒ ලෝක පුට්ටස්ස කියන තර්ජනය තමයි මේ කනුවට හුලං වදිනවා කියන අර්ථයෙන් පෙන්නන්නේ. එතකොට එහෙම වුණාම සුළඟට කනුවේ වැනෙන්නාසේ අපි මේ අරගෙන ගැහුවා බැන්නා පාඩු කළා පරාජය කළයි කියලා බාර අරගෙන මායම් වෙනව නැත්තම් කලබල වෙනවා. අන්න පෘථග්ජන ස්වභාවයේ හැටි. කලබල වෙන්න අවශ්‍ය මෝඩකම තමන් ළඟ තියෙන නිසා බාහිර හේතුවකින් කලබල වෙනවා. මම සමාජයේ දැකලා තියෙනවා ඔය සමහර පුද්ගලයන්ට මේ කේන්ති එනවා. ඇවිස්සුනහම ටිකක් වෙනස් වෙනවා. මේක දැනගම වෙන පුද්ගලයෝ ඔහු අවුස්සනවා. අනිත් කාරණාවලින්. එතකොට අර අවිස්සෙන්න හේතු තියෙන නිසායි අවිස්සෙන්න හේතු නැත්නම් අර මොනවා කීවත් අවිස්සෙන්නේ නැහැ. ඒ මොකද්ද? බාර ගැනීම තුළ අවිස්සේ බාර ගන්නා නැති විට අවිස්සෙන්නේ නැහැ. වදින්නේ නැහැ. ඔක තමයි ඔය සමාධි ස්වභාවය. ස්නිවුන ස්වභාවයේ තියෙන తত্ত্বය. ලෞකික සමාධිය නෙමෙයි මේ කතා කරව ආනන්තරික සමාධිය නැත්තම් මේ චිත්තාභ්‍යන්තරයේ හිස්වීමෙන් ලැබෙනා වූ සංසුන් සෝබේ తত্ত্বය. අනතුරු තව ටිකක් එහාට පුළුව පෙන්නනවා. සහවස්ස දස්සන සම්පදාය. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං. මොකද මේ පෙන්නන්නේ? අන්නේ දස්සන සම්ප්‍රදාය සහවස්ස දහසක් නයින් ප්‍රතිපණ්ඩිත වුණා වූ දර්ශනයෙන් යුක්ත වීම. මේ දර්ශනයෙන් යුක්ත වීම කියන පදේ මොකටද තියෙන්නේ? ඒ දර්ශනයත් සමග තයස්සු ධම්මා ජහිතා කියනවා ධර්ම කාරණා තුනක් චිත්තාභ්‍යන්තරයෙන් ඉවත් වෙලා යනවා. මේ පිළිබඳ රටේ සමාජයේ පවතිනා වූ අවබෝධය වැරදි එකක්. ඔවුන් බලෙන් භාවනා කරන්න ගිහින් ඇඟගල් ගැහුණාම එහෙම නැත්නම් මොනවා හරි පෙනුනහම දර්ශනයටපත් වෙලා කියලා තමයි අද විග්‍රහ කරන්න හදන්නේ. ත්‍රිපිටකය පිළිබඳ අටුවාලියන මහා කච්චායන මහරහතන් වහන්සේ නෙති ප්‍රකරණය පැහැදිලි කරනු ලබනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුය. දර්ශනයෙන් කියන්නේ ධර්ම ශ්‍රවණය කොට අවබෝධයෙන්. මතක තබා ගන්න. ධර්ම ශ්‍රවණය කොට එහි ආදීනව දැක්මෙන් එයා තැහැර දැමීම. දර්ශනය කියලා කියන්නේ. ඇස් දෙක පියාන හිටියට දුර වෙන්නේ නැහැ. ගල් ගැහුණාට දුර වෙන්නේ නැහනේ. සක්කාය කුමක්ද? දිට්ඨි කුමක්ද? එහි ඇති වරද තේරුණාම මේක අතහැරෙන්නේ.
ඒක එනම් කවුරු හරි ඒක බුදුන් වහන්සේ මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ හෝ ඒ දේවල් තේරුම් ගත්ත උත්තමයෙක් දේශනා කරන විට සවන් දී දැක්මෙන් කරගන්න ඕනයි කියන එක. එහෙනම් ඒ කරුණ තේරුම් ගත්ත කෙනෙක් පැහැදිලි කරන්න ඕන. ඒ කරුණ තේරුම් ගත්ත අය අතර සක්කාය සූත්‍රයේ ධම්මදින්නාවට දේශනා කළා වූ චුල්ලවේදල් ධම්මදින්නාව දේශනා කළා චුල්ලවේද සූත්‍රයේ වැනි චුල්ලවේදල්ල සූත්‍ර වැනි තැනක තමයි මේ සක්කාය මනවින් පැහැදිලි කරලා තිබෙන්නේ. සක්කාය දිට්ඨි. ඉතින් එහෙම නැතුව සක්කාය කියන්නේ මේකයි කියලා ඉගෙන ගත්තට ඒකට දර්ශනෙන් ප්‍රහාණය වෙන්නේ නැහනේ. කෙලින්ම සක්කාය දිට්ඨි කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා කියනවා. පංච උපාදානස්කන්ධය කියන්නේ කය නෙමෙයි ඇසට කනට නාසයට දිවට කයට සිතට අන්නා වූ අරමුණකදී අරමුණට එන දේ වේදනාවෙන් ඉඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී මමත්වයෙන් ගත්තාම පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් වී ස්කන්ධ පහ නැතෙනකොට හේතු ඉතුරු වෙනවා. අන්න සක්කාය දිට්ඨි කියන්නේ මේ හේතු ඉතුරු වී අවසන් වෙනවාට. පංචස්කන්ධේ මම කොට ගත්තාම සසරට බැඳෙනවට සක්කාය දිට්ඨි කියන්නේ. එහෙනම් ඕනෑම අරමුණක් මමත්වයෙන් ගැනීම තුළ සසරට බැඳෙන්න පුළුවන්. එහෙනම් ඒකෙන් තේරුම් ගන්නවා අරමුණක් මමත්වයෙන් ගැනීමෙන් සසරට බැඳෙන්නේ මමත්වයෙන් ගන්න නැත්නම් ඒක හේතු ඉතුරු නොවි අවසන් වෙනවායි කියන එක. ඒකයි දිට්ඨි කැඩෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඒක ධර්ම ශ්‍රවණය කරලා තමන් ළඟ පවතිනා වූ සක්කාය තේරිලා ඒ දිට්ඨිය අතහරින්න ඕනනේ. මතක තබා ගන්නකෝ ඒක. අධ්‍යාපන ලබන කාලය ගත්තොත් එහෙම මම පාඩම් කරනකොට ඕකට මම මගේ කියන හැඟීම කියලා සිංහල අර්ථයක් කරනම ඉන් එහාට මොනම අවබෝධයක්වත් තිබුණේ නැහැ මට. මතක තබා. අනිත් අයටත් එහෙමයි අධ්‍යාපනය ලබන බුදු ධර්මයේ තුල ඕකට වචනයට සිංහල අර්ථයක් දෙනව ඇරුණාම ගැඹුරින් පැහැදිලි කරන්නේ නැහැ. කොහෙද සක්කාය දිට්ඨිය තියෙන්නේ? මේකයි මගේ කියන එකද නැහැ. අරමුණු වල සක්කාය දිට්ඨිය බැඳෙනවා කියලා පෙන්වන්නේ. අරමුණු රූප අරමුණු, ශබ්ද අරමුණු, ගන්ධ අරමුණු, රස අරමුණු, පුණ්‍ය අරමුණු, පාප අරමුණු, ධාන අරමුණු ඕන එකක් අරමුණු. කාම අරමුණු වලට බැඳීමේදී සක්කාය දිට්ඨිය කියනවා. ධාන අරමුණු වලට බැඳීමේදී රූප රාග, අරූප රාග කියනවා. ඒ වෙනකොට අරමුණ. එහෙනම් මමත්වයෙන් ගන්න ශරීරය නෙමෙයි අරමුණ. පංචස්කන්ධේ මමත්වයෙන් ගැනීමේදී මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්සන්න සක්කාය දිට්ඨිය හැටි. මාරයට බැඳෙනවා, සතරට බැඳෙනවා. එහෙනම් දුකට හේතුව රැස් කරන්නේ මේ පංච උපාදානස්කන්ධ. ඒකයි පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ. උපාදානය වීමයි දුක් ගෙනත් දෙන්නේ. බුදුන් වහන්සේ ලෝක පහළ වෙන්න පෙර පාපයේ ඔස්සේ, පින ඔස්සේ, ධානයේ ඔස්සේ වෙනසා උපාදානස්කන්ධ රැස් කරමින් භවගාමී වුණා. උපාදානයෙන් මිදීමේ මාර්ගයක් කාටවත් තිබුණේ නැහැ. අන්න සක්කාය දිට්ඨි තේරෙනකොට එනම් මව්කුසින් බිහි වූ තැන දක්වා ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන්නා වූ ආත්මයක් මේක තුළ නැති බව. කයත් නිරන්තරයෙන් රූප වෙනස් වෙන බව, අරමුණු ඇසෙන් කනට කනෙන් නාසයට වෙනස් වෙන බව තේරුම් ගත්තාම ආත්ම දෘෂ්ටිය, මේ ආත්මය මේ එකක් කියන දෘෂ්ටිය කැඩෙනවා. සයසු ධම්මානේ අපි පැහැදිලි කරන්නේ. එතකොට මායකට උපයෝගී කරගත්ත මහා කච්චායන මහරහතන් වහන්සේගේ පැහැදිලි කිරීම මේ තුන දර්ශනයෙන්, ඒ කියන්නේ ධර්මාවබෝධයෙන්මයි, බණාසාමයි. ඒ නිසාමයි මම සමාජයට කියන්නේ බණාසා සෝවාන් වේ කියන පදේ ඇත්ත. මේ කරුණ අවබෝධ වෙලා හිතින් දර්ශනයෙන් ප්‍රහාණය වෙන්න ඕන කියලා පෙන්නන්නේ. දැන් සබ්බාසව සූත්‍රය ගත්තත් ඒකෙත් තියෙනවා දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ඇත. මේ පෙන්නන්නේ ටික තමයි. මේ ස්කන්ධ පංචකය හටගත්තාම අල්ලාගත්තාම අල්ලගන්න නැතුව ඉතුරු නැතුව වෙනවා කියන එක වැටහෙන එකනේ උද්‍යව ඥානය කියන්නේ. උදේවැය. හටගත්තාම ස්කන්ධ පංචකය අල්ලාගත්තාම හේතු ඉතුරුයි අවසන් වෙනවා නම් ඒකට උද්‍යව්‍ය කියන්නේ නැහැ. ඒක සම්මර්ෂණ ඥානය නෙමෙයි. ඒ නිසා මේ දහම්හි අරුත් අර බුදුන් වහන්සේගෙන් හෝ ඒ බඳු කරුණු තේරුම්ගත් කෙනෙකුගෙන් අසා කියන වචනේ සමාජයට වැදගත්. එහෙමනම් විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මේ වචන දෙක මම ටිකක් කියලා දෙන්නම්. බුදුන් කෙරෙහි සැකය කියන්නේ බුදුන් ඉන්දියාවේ හිටියා අපට සැක නැහැ කියන එකද? ඒ බුදුන් උනේ කොහොමද? එහෙම හොයන්න වෙනවා.
එතකොට දරුවන්ට පිළිමේ බුදුන් ලොකු අයට ශරීරයේ බුදුන් වුණාට බුදුන් වහන්සේට බුදුන් කියන්නේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ කවදාද උන්වහන්සේ බුදුන් කියාගත්තේ? මම ලෝකයට බුද්ධත්වයේ ප්‍රකට කළේ පංච උපාදානස්කන්ධේ උපාදානෙන් මිදී ස්කන්ධ පංචකයේ අනාත්මයටපත් වූ තැන. ස්කන්ධ පංචකයේ ආත්මයේ දුක් ගෙනත් දෙනවා අනාත්මයේ ජීවත් වෙනකොට ලෝකේ කාරණාත් එක්ක වදින්න රිදෙන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ අනාත්මෙන්නේ බුදුන්. ස්කන්ධ පංචකයේ අනාත්මයටපත් වෙලා ලෝකේ කිසිම ගැටලුවක් නැතුව සෝසේ ඉන්න පුළුවන් කියන කාරණේ තේරෙන එක නෙමෙයි බුදුන් කෙරෙහි සැකේ දුරු වීම කියන්නේ. ඔබ කොතනද දන්නේ නැහැ ඉන්නේ. ධර්මය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා 84000 දේශනා කළා අපට බණගෙන සැක නැහැ කිව්වට නම් හරියන්නේ නැහැ. අර ඉදම්පි ධම්මේ රතනම් පණීතං කියලා ධර්මයේ කිව්වේ මොකේද? අපට හම් වෙන සංසුන් සුවයට. එතකොට ඒ බඳු තත්ත්වයට සැකදුරු වෙන්නේ කාටද? පෘථග්ජන කාටවත් දුරු වෙන්නේ නැහැ. ඒ බඳු තත්ත්වයක් තේරුම් ගත්ත කෙනාට නේ. දැන් මම අහිතදී සංඝ කිව්වේ කාටද? සංඝප්පදේශෝ බුද්ධෝපදේශෝ සංඝෝපදේශෝ මහතේරප්පදේශෝ වෙන්නේ බහුසුතත් සම්බහුලත්තේරප්පදේශෝ තේරුම් ගන්න ඕන. එතකොට තමන්ට තමන්ගේ මේ ආශ්‍රව සේවීමේ මාර්ගයේ පටිසෝතගාමී යන බව ආර්ය පුද්ගලයාට තේරෙනවා. එහෙමයි ඒ සැකේ දුරු වෙන්නේ. ශික්ෂාපද කියලා වචන ගන්න එපා මෙතෙන්ට ශික්ෂා කියන එක. ධර්මයේ ශික්ෂා උගන්වන්නේ ත්‍රිශික්ෂා කියලා. ත්‍රිශික්ෂා උගන්වනවා කියන එකේ තේරුම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පාතුනකට කඩලා උගන්වනවා කියන එක. ඒකෙම මේ සමාජයේ අවුලක් පවතින්නේ. ඔවුන් මේක තියෙන ආකාරයට සම්මාදිට සම්මා සංකප්ප කියලා ලියලා ඒක ඉස්සරහින් දැම්මොත් එහෙම ත්‍රිශික්ෂාවට ප්‍රඥා සීල සමාධි කියලා කියනවා. තියෙන්නේ මෙහෙමයි ඒක. ඒ ආර්ය පුද්ගලයන් සඳහා පෘථග්ජන පුද්ගලයන් සඳහා ඊට පස්සේ මේක සීල සමාධි ප්‍රඥා කියලා සීලෙන් පටන් ගන්නවා සම්මා වාචා වලින්. අන්තිමට සම්මාදිට සම්මා සංකප්ප අගට දාන්න ඕන. දැන් අර මම ඉදිරිපත් කළා වූ සතර මහා උපදේශ වලට ගල්පලා බලන්න. හරියයිද කියලා මේක? මේ සීල සමාධි ප්‍රඥා හරියයිද කියලා? නෑ. පිම්පා විපාක විශ්වාස කිරීම දසවස්තුක සම්මාදිට්ඨියයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධේ පටිපදාය ඥානං අයං උච්චිතති බික්ඛවේ සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨියයි. ඒ ආර්ය සම්මාදිට්ඨියටපත් වෙච්ච පුද්ගලයාට තමයි සම්මාදිට්ඨිය ඊට පස්සේ ප්‍රඥා දැන් සීල සමාධි ඔය ශික්ෂාපද සංවරය නෙමෙයි අරියකාන්ත සීල සෝවාන් සිට රහත් දක්වා කෙලෙස් නැසෙන්න පාවිච්චි වෙන ස්කන්ධ පංචකයේ අනාත්මය බලන එක තමයි අරියකාන්ත සීල කියන්නේ. දැන් ඉතින් ආනන්තරික සමාධිය හම්බ වෙනවා. නිසා ආර්ය මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියලා ගත්ත ගමන් ඒක අර උපදේශ වලින් පිට පැනලා ගලප ගන්න බෑ. සමාජයේ බහුතරයක් මතය වූ පමණින් මේ සම්මාදිට්ඨි දෙක පදයෙන් තියෙනවනේ විස්තර කරලා. මෙලොවක් ඇත පරලොවක් ඇත පින්පව් විපාක ඇත පුද්ගල සම්මාදිට්ඨිය. පුද්ගල සම්මාදිට්ඨිය පුද්ගලයා තුළ දේශනා කරනවා දුක්ඛේ ඥානං ස්කන්ධ පංචකය තුළ දේශනා කරනවා. දුක හේතුව නැති උතන මාර්ගයේ තේරෙනකොට ඒ ආර්ය සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිකයාට තමයි යන්න දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. තේරුම් ගන්න ඕන කාරණා. එතකොට ඊළඟට මේ පුබ්බන්ත අපරන්ත කියන්නේ පෙර ජීවිතේ හෝ මතු ජීවිතේ කියලා තමයි අපි අය ගන්නෙ. නෑ මේ වර්තමාන මොහොත ගත්තාම වර්තමාන මොහොතට පෙර පහළ වුණ ඒවා පුබ්බන්ත පෙර ස්කන්ධ. වර්තමාන මොහොතෙන් පස්සේ එන්න තියෙනවා මතු ස්කන්ධ. පෙරත් ස්කන්ධ නෑ මතුවටත් නෑ දැන් ස්කන්ධ පහ විතරයි තියෙන්නේ. අරවා අපි තියෙනවා කියලා හිතන් හිටියට ඒවා හේතු ඉතුරු කරලා අවසන් කළා නම් අවිද්‍යාවක් ඇති. ඒවා දැන් ආවොත් වර්තමාන මොහොතට අතීත හේතු වශයෙන් අතීතයේ තිබිලා ආපහු දැකලා ඉවර කරන්න පුළුවන්. අතීතං නාන්වාගමයේ නප්පටිකංකේ අනාගතං. අතීතය ගැන හිතා දුක් වෙන්නෙත් නැහැ අනාගතය ගැන සීනමවන්නෙත් නැහැ කවද්ද වර්තමානයේ. එහෙනම් වර්තමාන ස්කන්ධ පංචකය අතීතයෙන් ආවත් අනාගතයෙන් ආවත් නිරෝධයටපත් වෙන්න ඕන. ඥානං. ඒ වගේම පටිච්ච සමුප්පාද ධම්මේසු. පටිච්ච සමුප්පාද හේතුඵල ධමයක්. පටිච්ච සමුප්පාද ධම්මේසු අඥානං අයං උච්චති බික්කේ මිත්‍යා දිට්ඨි. දන්නේ නැත්නම් මිත්‍යා දෘෂ්ටි කියලා කියනවා. පටිච්ච සමුප්පාද කියන වචනය
ගැටුණහම හේතු කීපයක් ගැටුණහම එක්වර හට ගන්නා කියන අර්ථය තියෙන්නේ. නමුත් ඔබ පාසලෙන් ඉගෙන ගන්නා පටිච්චසමුප්පාදයේ සිංහල විග්‍රහයේදී පවතින්නේ දෙකක් ඉස්සර ජීවිතේට ඉතුරු 9 මේ ජීවිතේට ඉතුරු ටික මතු ජීවිතේට. එහෙමයි ඒක විග්‍රහ කරලා තිබෙන්නේ. එතකොට මේකෙන් පෙන්නනවා නේද ආත්ම තුනක් සම්බන්ධ කරලා මේ ආත්මෙම එහාට යන්න වෙනවා මේකට. එහෙනම් මම හිතන්නේ ආත්ම තුනක් එකට සම්බන්ධ කරු පටිච්චසමුප්පාදයේ අයිති වෙන්නේ බමුණන්ට අපිට නෙමෙයි. ආත්ම දෘෂ්ටිය හිටියේ ඒගොල්ලෝනේ. ඇහැට කනට නාසයට දිවට කයට අරමුණු හමුවීමේදී ඒ ඇතිවෙන ඵලයට කියනවා පටිච්ච සමුප්පන්නං කියලා. චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති සුඛං සෝමනස්සං ඒතං සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. දැන් පටිච්ච සමුප්පන්න බව තියෙන්නේ කොහෙද? ඇහි. කනේ, නාසයේ, දිවේ, කයේ හමුවන අරමුණකදී මුලා වී හේතු ඉතුරු වෙන්න නම් ඔහු ළඟ මේ අනුලෝම පටිච්චසමුප්පාදයේ සිදු වෙනවා. නැත්නම් පටිච්චසමුප්පාද හයක් තියෙනවා එතකොට ජීවිතේ. ඒ පෘථග්ජන පුද්ගලයා තුළ. ආර්ය පුද්ගලයා දැන් මේක නිරෝධය දකින්න ඕන පටිලෝම. එතකොට වර්තමාන මොහොතේ අරමුණේ ඇලි හේතු ඉතිරි අවසන් කිරීම පමාව හේවත් තණ්හා උපාදාන විද්‍යා සංඛාරා. ඒක අඥානං. තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. එහෙනම් විද්‍යා විමුක්තිය ඒක ඥානං. එහෙම තමන් ළඟ සිදුවෙන ඇසේ කනේ නාසයේ සිදුවෙන ක්‍රියාවක ප්‍රමාදයේ අනුලෝම පටිච්චසමුප්පාදයයි නිවැරදි කර ගැනීම නිවැරදි පටිලෝම පටිච්චසමුප්පාදයයි කියලා තේරෙන්න ඕන. එහෙනම් ඒවා අවබෝධයෙන් නෙවෙයිද කැඩෙන්නේ? අපි කතා කළේ මේක දර්ශනයෙන් ප්‍රහාණය වෙන්න ඕන කියලානේ. දැන් ස්කන්ධ පංචකය තමයි හේතු ඉතුරුක අවසන් කරන්නේ සහ හේතු ඉතුරු නොකර අවසන් කරන්නේ. හේතු ඉතුරුකට අවසන් කිරීම පංච උපාදානස්කන්ධය, හේතු නොවි අවසන් කිරීම පංචස්කන්ධය නැත්නම් උපාදානය දුරු වීම. මොන ධර්ම න්‍යායෙන් ආවත් මේක තමයි මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්සා මඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. දැන් මේක කරනවාද පන්සිල් හරි අටසිල් හරි දසසිල් හරි උපසම්පදා සිල් හරි රැක්කට නෑ. ඒ පුද්ගලයෙක් රකින්නේ මව් කුසෙන් බිහි තැන මැරෙන තැන දක්වාම. මතක තියාගන්න ඕන කාරණයක් මේ මතක් කළේ මම. එහෙමත් නැත්නම් ಭಾರತೀಯ සමාජයේ අතකලමතාන යෝගීන් තුළ පංචතාපයක් ඔස්සේ වද දීලා නිවන් හොයන්න ගත්තා. අජවෘත, ගෝවෘත, සුනක වෘත. අපේ බුදු සමය තුළ අජවෘත, ගෝවෘත, සුනක වෘත පමණක් ඊළබත පරාමාසය කියලා තියලා අපි ගැලවිලා හිටියට පෘථග්ජන පුද්ගලයෙක් මේ ශික්ෂාපද සංවරයෙන් මගේ කෙලෙස් දුරු වේවා මට නිවන් ලැබේවා කියලා පතනවා නම් විශ්වාස කරනවා නම් ඔවුන් ඔක්කොම ඉන්නෙත් සීලබත පරාමාසයේ. ස්කන්ධ පංචකයේ ආත්මය සත්වයා පවපින දායන ඔස්සේ සසර ඇවිද්දවයි, ස්කන්ධ පංචකයේ අනාත්මය සත්වයා සතර දුකින් මිදයි. ඒකෙන් තමයි දුකින් මිදෙන්නේ. ඉතින් මේ තුන කැඩෙන්නේ ඇස් දෙක පියාගෙන ඉඳලාද කරුණ අවබෝධ කරගෙනද? එම් මත ටිකක් දුර වී යනවා. තයස්සු ධම්මා සක්කාය දිට්ඨි විචිකිච්ඡන්ත සීලබ්බතං වාපිය දත්තිකින්ති. දැන් අපායන්ට සිද්ධ වෙන්නා වූ මව මරණ, පියා මරණ, රහතුන් මරණ, බුදුන්ගේ ලේ සොලවන සංඝ වේදේ කරන සහ ධම්මං සරණං ගච්ඡාමි කිව්ව කටින් වෙනත් මොකක් හරි ආගමික දෘෂ්ටියක සරණ ගන්න බෑ ඔහුට. මම ඒ නම් වශයෙන්මත් වෙලාවකට කියලා තියෙනවා මම එහෙම කියන්නේ නෑ. යම් යම් මත පිළිහිටනවා. මේ බෞද්ධකමේම ප්‍රතිපත්ති නැත්තම් පොද පූජාවල ඉඳලා නැත්තම් කටයුතු කරමින් ඉඳලා වෙනත් මොකක් හරි සරණක් ඉල්ලනවා. ඒ හරියට බුදුන් දහම් සංගුණ තේරුනේ නැති අය කොතරම් උගතෙක් වියතෙක් වුණා. මොකද තේරුම් ගත්ත පුද්ගලයාට බුදුන් වහන්සේ වදාරන්නේ අන්නේ ශාස්ත්‍රුන් සරණ යන්න බෑ කියලා. ඒ මිත්‍යා දෘෂ්ටියක් අදහන්න බෑනේ සම්මාදිට්ඨිය වහන්. එයා නිවීම කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනට යම් මට්ටමක අවබෝධයක් නම් ලබාන තියෙන්නේ. ඊට එහාට කොහොමද එයා යන්නේ ආපහු? සහවස්ස දස්සන සම්පදාය. තව වචනයක් එනවා. ඒකත් හොඳ ලස්සන අර්ථයක්. කිංචාපිසෝ කම්මං කරෝති පාපකම්. මේ ඒ අයට තමයි. කයෙන් වචනෙන් සිතින් කිසියම් ආකාරයක උපාදානයට හේතු වෙන කර්මයක් තමයි මේ පාපය කියන්නේ. උපාදාන වෙන එක. කයෙන් වචෙන් සිතින්. ඔහු දන්නවා උපාදානයේ දුක බව, උපාදානයෙන් භවක පච්චයා ජාති හම්බ වෙන බව.
එනම් තේරුම් ගත්ත පුද්ගලයෙක් වශයෙන් උපාදාන කරගන්න සුදුසු නෑ කියන එක තමයි මේ පව් සංගවන්න සුදුසු නෑ කියලා පෙන්නන්නේ. කිසියම් ප්‍රමාදයකින් එහෙම කළා වුණත් ඊළඟ මොහොතට මතුවලා ඒක හදා ගන්නව ඇරුණාම අනාගතේ විපාක දෙන හේතුවක් ඉතුරු කරන්න ඔහු කැමති වෙන්නේ නැහැ. මතක තබා ගන්න. ඒ නිසා මේ තුන ධර්ම ශ්‍රවණෙන් අපහැරී යනවා. දැන් ස්කන්ධ පංචකය පිළිබඳ අවබෝධයක් තිබෙනවා නම් ස්කන්ධ පංචකයට එන්නේ කාම රාග ව්‍යාපාද. කාම විතර්කම්, ව්‍යාපාද විතක්කම්, විහිංසා විතක්කම්. මෙන්න මේ අවස්ථාවේදී ඒවා මගේ මම මගේ ආත්ම කොට අරගෙන පෙර පරිදි හේතු ඉතුරු නොකර අවසන් කරන්න කාම රාග ව්‍යාපාද නැත්නම් ස්කන්ධ පංචකයේ අනාත්මයේදී කාම රාග ව්‍යාපාද තුනී කිරීම විනාශ කිරීම දක්වා මේ ටික අපට අදාළ ඕරම් භාගයේ සංයෝජන පහේ අපි කතා කරමු. උද්දම් භාගය අපට ඕන නැති නිසා අන්න භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රයෝ. මතක තබා ගන්න. ඊළඟට අපට තව ටිකක් එහාට එහෙම ආවහම ඊළඟ පදයක් ටිකක් වෙලා කතා කරන්න ඕන. වනප්ප කුම්භේ යථාබුස්සිතග්ගේ වන සමූහය මල් පිපුණ අගක් ඇතුව ගස් අග මල් පිපිලා ඇතුව පුස්සිත අග්ගේ යත. ওই කාලයටද ඔය ಭಾರತේ නම් ගිම්හාන මාසයේ පළමු යුගයේදී. එතකොට රතුද දන්ද කහද සුදුද කියලා නෑ මල් පිරිලා ගස්වල. ජපානයේට සකුරා මල් පිපෙන සමය වගේ කියලා ගන්න. නැත්තම් මල් අත්තක සියලු ගස්වල මල් එක එක පාට මල්. මොකද්ද මේ මල් කතාව බුදුහාමුදුරන්ගේ? තතූපමං ධම්මවරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතයි. ඒ බඳු උපමා ඇති ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කළා. නිවන් මගට පරම හිතසුව. දැන් ඔබ හොයාගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ මල් ගස් මොනවද මල් මොනවද? ඔබ මල් අතුලට ගිහින් ඇතිනේ. ඒකේ මල් තිබෙන ලස්සන මල් ගස් ඕන තරම් තියෙනවා. හැම ගහටම නමක් තියෙනවා. හැම එකෙම මල් තියෙන්නේ. තථාගතයන් වහන්සේ වැඩ සිටි දේශනා කළා වූ සූත්‍ර දේශනා සියල්ල තමයි මල් අත්ත. මේවැ සඳහන් කර තිබෙන්නා වූ දහම් කරුණු අවබෝධ වෙනකොට අන්න එක තමයි සදහම් මල්. එබඳු උපමා ඇති මල්වත්තක පිපුණු මල්වලට සමා කළ හැ උපමා ඇති දහමක් දේශනා කළා. අපට සමහර සූත්‍රවල තාමත් හොයාගන්න බෑ. එහෙම ඕනෙත් නෑ. මොකද රූපාවචර අරූපාවචර ධානලාභීන් සඳහා අත්කලමතාර්ණ යෝගීන් සඳහා දේශනා කරපු දහම් සූත්‍ර අපට අදාළ නෑ. අපි කාමාවචර ලෝකේ ජීවත් වෙන අය මේ පස්දර පිනවල ඒවට අහුවෙච්ච අය. පස්දර පිනවගෙන ගිහින් ඒවට අහුවෙච්ච අය තමයි වෘතග්ජන සමාජය කියලා කියන්නේ. එහෙනම් අපිට ඒ කරුණු පැහැදිලි කරන සදහම් සූත්‍ර තේරුම් ගත්තම ඇති. තථාගතයන් වහන්සේ වදාළ සියලු සූත්‍ර දේශනා කර තේරුම් අරගෙන සෝවාන් වෙනවා කියලා තේරුම් නැහැනේ. එහෙම වුණා නම් උන්වහන්සේ වැඩ සිටි කාලේ දේශනා කළ 80000ක් ධර්මස්කන්ධම කාට හරි අහන්න වෙනවා. නෑ. සුනීතට සෝපාකට බොහොම පොඩි දෙයයි බලපෑවේ. අඟුලිමාලට පොඩි දෙයයි බලපෑවේ. ඒ එක සූත්‍රයක තියෙන පොඩි දේ තමයි අනිත්‍යයක් තියෙන වෙනත් ආකාරයක. එක ගහක තියෙන රතු පාට මල්, තව ගහකට තියෙන දම් පාට මල්. අන්න ඒ වගේ මේකේ අර්ථ විවරණය වෙනස්. ඒ වුණාට අපිට පුරුදුනේ ඒක නෙමෙයි. පෘථග්ජන සමාජයේදී බුදුන් පංචස්කන්ධයේ අනාත්මයට බාල වෙලා පුද්ගලයා වෙනවා. තව ටිකක් එහාට ගිහින් පිළිමේ බවට පත් වෙනවා. අනතුරුව මේ බුදුන් දහම් සංගුණ පූජනීය වස්තු බවට පත් වෙලා මල් පහන් පුදන වදින කරන පූජනීය වස්තු බවට පත් වෙලා පූජාස මතයට යනවා. දැන් අපි අර ගස්වල තියෙන මල් කඩවින් බුදුන් පුදනවා ඇරුණාම සූත්‍ර දේශනාව තියෙන මල් ගැන හොයන්නේ නැහැ. මම එහෙම කියන්න. යතෝ යතෝ සම්මස්සති කන්දානං උදයව්වයන්
ලබති පීති පාමොජ්ජං අමතන්තං විජානතං. මේ ලස්සන මල් ගහක්. පංච චින්දේ පංච ජහේ පංච උත්තරි භාවයේ පංච සංඝාතිකා බික්ඛු ඕගතින්නෝති උච්චරේ. මේ ලස්සන මල් ගහක්. මේ අර්ථ ලියා ගත්තාම මේ සදහම් මල් හම්බ වෙනවා. අපමාදෝ අමත පදම් පමාදෝ මච්චනෝ පදම් අපමත්තා නමීයන්ති ඒ පමත්තා යතාමතා. මේ ලස්සන මල් ගහක් විවරණය කරලා බලලා සදහම් මල් නෙලා ගන්න. එබැවින් අපි දකිනවා මෙන්න මෙහෙම තථාගතයන් වහන්සේ කිසියම් දෙයක් අවබෝධ කරගත්තා. මේකට වචන නැහැ. ඒ නිසා සියලුම ලෝකේ තියෙන දේවල් ආශ්‍රයෙන් මේ ඔස්සේ මඟ පෙන්නනවා. උපමා කිරීම මගින්. ඒක තමයි ඒ කරලා තිබෙන්නේ. යමෙකුට යම් උපමාවක් වැටහෙනවද උන්වහන්සේ ඒක උදව් කරගෙන පැහැදිලි කරනවා. එතකොට අපට අපේ දැක්මට දර්ශනයට අවබෝධයට ගෝචර වෙන සූත්‍රයක් අහුනහම අපිට මේ කරුණ වැටහෙවි. කුමක්ද ඔබ වටහා ගන්න ඕන? ඔබේ ජීවිතය තුළ තථාගතයන් වහන්සේ වදාළ ආකාරයෙන් කොහොමද ප්‍රමාදය සිද්ධ වෙන්නේ? තේරුණා නම් දුකට පත්වීම ප්‍රමාදය දුකට පත්වීමට හේතුව කියලා තේරුම් අරන් එදයින් පසු ඔහුට අප්‍රමාද වෙන්න මහන්සි වෙන්න වෙනවා. ගොඩාක් සූත්‍ර ඕනේ නෑ. බුදුන් වහන්සේ වදාළ පරිදි ප්‍රමාදය සහ අප්‍රමාදය තේරුම් ගත්තම ඒක අර මහාපදේශනා සූත්‍රයේ ධර්ම විනයට ගැලපෙනවා. ප්‍රමාදය අප්‍රමාදය දෙකේ ප්‍රමාදය දුකට හේතුව අප්‍රමාදය දුක නැති වන මාර්ගය. ප්‍රමාදය අනුලෝම පටිච්චසමුප්පාදය අප්‍රමාදය පටිලෝම පටිච්චසමුප්පාදය. අන්න එහෙම ඒකට ගැලපෙන්න ඕන කියලානේ පෙන්වන්නේ. බහාලා බලන්න ඕන කියලා තමයි. සතුස්සත්ත්වයට බහාලා බලන්න. පටිච්චසමුප්පාදයට බහාලා බලන්න. එහෙම නැත්නම් විනයට බලාලන්න. විනයට කියන්නේ රාග විනය, ද්වේෂ විනය, මෝහ විනයවත් හික්මීම මේ ඔබේ මේ ගත්ත ධර්මයෙන් වෙනවද? එහෙනම් තමයි බුද්ධ වචනයක් වෙන්නේ. නැත්නම් අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරයයි ගන්න. අයෝනිසෝ මනසිකාරය දුක හේතුව. යෝනිසෝ මනසිකාරය නැති වූ තැන මාර්ගය. අන්න එහෙමයි සදහම් ගැලපෙන්නේ. අයෝනිසෝ මනසිකාරය අනුලෝම පටිච්චසමුප්පාදයේ දුකට පත් වෙන එක, යෝනිසෝ මනසිකාරය දුකින් මිදෙන හැටි. සදහම් මල් වල හැටි මම පෙන්නන්නේ. ඒ නිසා චූලහත්ති පදෝපම සූත්‍රය, මහාත්ති පදෝපම සූත්‍රය, චූල සාරෝපම සූත්‍රය, ආසීසෝපම සූත්‍රය, උපමා උදකූපම පුද්ගල සූත්‍රය, මහා රුක්ක සූත්‍රය පෙන්වන්නේ. අසනට ගන්නවා. කීර රුක්කෝපම සූත්‍රය. අර එක එක මල් ගස්. තථාගතයන් වහන්සේගේ සද්ධර්ම දේශනා නැවති මල් වත්තේ තියෙන මල් ගස් මේ සූත්‍ර දේශනා. ඕන එකක අග සද්ධර්මයේ මතුවෙන කාලයට මල් පිපෙනවා. අනික් කාලෙට නිකන් ගස් තමයි තියෙනවා ඇත්තේ. ප්‍රතිපත්ති පුරන්නේ නැති ඒ පිළිබඳ විශ්වාසයක් නැති සමාජයකට බොට් ටික කබඩ් එකට වෙලා නිස්සබ්ද වෙඳි. ඔය හාර්ලා උස්සලා එළියට ගන්නකොට ඒ වැය තියෙන අර්ථය එළියට එයි. ඊළඟ ගාථාවෙත් ඒකම තමයි තියෙන්නේ. අනුත්තරෝ ධම්මවදෙන් වඩන් ආදේශයි ධම්පි බුද්ධේ රතනම් කණි. මේ බුදුන් වහන්සේ පිළිබඳව ඒ දෙකේ පෙන්වන්නේ. බුදුන් වහන්සේ සතු රත්න භාවයක් මෙහෙම උත්තරීතර වූ ධමයක් දේශනා කළා. බුදුන් වහන්සේගේ සූත්‍ර දේශනාවේ සදහම් මල් වත්තට පිවිස තමන් කැමති වෘක්ෂයක් පරීක්ෂා කොට එහි මල් නෙලා ගැනීම තුළින් ඔබට කවුරුත් ප්‍රදානය කරන්නේ නැති තනතුරක් හම්බ වෙනවා.
කාටවත් පෙන්වන්නත් බැරි ඇතුළත තමන් වෙනස් වෙන බව තමන්ට තේරෙන. ඔය ධර්මයේ ස්වාක්ඛාත ආදී ගුණවල පෙන්වන්නේ තමා විසින් ලබන අධිගමයේ තමන්ට වැටහෙනවයි කියලා. බාහිරයන්ට ගැටීමේදී වෙනදා ප්‍රතිචාර දක්වන්නට උපදන්නා වූ ලෝභ දේශ ස්වභාවයන් නැත්නම් තමන්ට ඒක තේරෙනවා. අඩු නම් පාලනය වෙලා නම් ඒක අධිගමය කියලා කියන්නේ. තමන්ට වැටහෙනවා. එනම් බුදුන් වහන්සේගේ ඒ වදාළ ධර්මයේ සරණින් සත්වයින්ට සුවය වේවා. මතක තබා ගන්න. නමුත් මේක බුදුවරු අදාළ දේ කල් යනකොට අනුපුබ්බේන පුතග්ජනගතෝ හෝති. ඊට පස්සේ අනිත් අය එදා කාලේ හිටපු බමුණෝ බුදුන් වහන්සේ ඊට පෙර හිටපු බුදුවරයෙක් අදාළ දේ බාල කරලා කියන්න ගත්තා. අපේ තථාගතයන් වහන්සේ අලිත් වතාවක් ඒ අර්ථය පැහැදිලි කළා. අපට මේ ආර්ය පරපුර ශූන්‍ය වුණා නම් හෝ හිඟ වුණා නම් ඊට පස්සේ අර සම්බහුලත්වේර ඒකත්වේර කියන අයගේ අර්ථ විග්‍රහය ආයෙත් අනුපුබ්බේන පුතග්ජනගතෝ හෝති වෙන්න පුළුවන්. දැන් මේ මාර්ගයේ ගියාපුහම මොකද වෙන්නේ? කීනං පුරාණං නවං නත්ති සම්භවං. අන්න අර්ථය එනවා. පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවා කියලා උපාදාන කරගත්තා වූ හේතු ඇත්නම් උපන්න කුසල් දුරු කිරීම කියන මාර්ගයේ යමින් පුරාණ කර්ම ඡය කළේ වෙයි. එහෙනම් අන්න අතීතයේ හිස් වෙනවා. තමන් කරගත්ත කර්ම ඔක්කොම ඡය වෙලා තියෙනවා. ආපහු එක් රැස් කිරීමකුත් නෑ අනාගත කර්ම. ඒ කියන්නේ උපාදාන වෙන්නේ නැත්නම් වර්තමාන ස්කන්ධ පංචකය හටගෙන අවශ්‍ය කර්තව්‍ය කළ උපාදාන නොවි නිරෝධ වෙනවා. දැන් මේ සිත රත්ත නෑ විරත්තයි. රාග සහිත නෑ විරාගිකයි. ඒ විතරක් නෙමෙයි ඒ සිතට ආයතිකේ බවස්මින් මින් එහා පැත්තට ජීවිතයක් ඕන නෑ. මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම ආගම් ભેදකින් තොරව මරණයෙන් එහා පැත්තට Tamanට කරපු දේවල් වලට ලැබෙන්න නැත්නම් සදාකාලික ස්වර්ගයක් හරි මොකක් හරි ඕනේ එහාට. ඒ කීන බීජ නොවන නිසා. කීන බීජ හරි ලස්සන පදයක්. බීජනේ මේ කතා කරන්නේ. ඔබ මොනවද වවන්නේ? ඒ වවන දේ පැහුණාම ඊට පස්සේ ඊළඟ කන්නට ගන්න ඔබ අරල් තියාගන්න. මෑ කරල්, බඩේරුමු කරල්, වී යට ඕන දෙයක් බීජ. ඊළඟ කන්නේදී පැලවීමේ හැකියාව තියෙනවා. පවේ උපාදානය තුළ, පිනේ උපාදානය තුළ, ධානයේ උපාදානය තුළ ඔබට රැස් වෙන්නේ කර්ම බීජ, පාප කර්ම බීජ, පුණ්‍ය කර්ම බීජ, ධාන කර්ම බීජ ඔබ ළඟ නැති තියෙන කෙනාට. දැන් මේ භාවනාවේදී මේ කර්ම බීජ නේද ඡය වෙන්න ඕන. කර්මක්ෂය වෙන්න කෙලෙස් නැතනවා කියන්නේ. අන සෝවාන් පුද්ගලයා රහත් යන දක්වා මොකද කරන්නේ? බීජ ඡය කරමින් යනවා. ද්‍රව්‍ය නෙවෙයි ඒවා. නමුත් බීජ කියන වචනයෙන් පෙන්වන්නේ අනාගත පුනර්භවයක් ඇති කරන්න සමත් හේතු කියන එක. එතකොට තේකීන බීජා අවරුලිච්ඡන්දා නිබ්බන්ති ධීරාය දීරෝ නිවෙනවා. කොයි වගේද මේ පහන නිවුණා වගේ කියලා. පහන නිවුණා දිහා වගේ බලලා තෙල් දිහා පහනේ වැටි දිහා බලලා මොකවත් නැත් තැනකට ගියා කියලා උපකල්පනය කරන්න හදන්න එපා. හිතින් මේ පහන ගැන මොකද්ද කියන්නේ කියලා බලන්න. පහනේ උපමාව මොකද්ද කියලා හිතලා බලන්න. එතකොට පහනේ උපමාව හේතුඵල. පහන, තෙල්, වැටිය, වාතය එකතු කරගත්තාම දැල්ලක් තියෙනවා. තව ගින්දර සපයන්නත් ඕන. වාතය නැත්නම් දැල්ලක්, මේ වාතයේ තිබියදී වැටියක් නැත්නම්, වැටියේ තිබියදී පහනක් නැත්නම්, පහනක් තිබියදී තෙල් නැත්නම් මොන හේතුවක් හරි අඩුනොත් මේ දැල්ලපත් වෙයිද? එහෙනම් මේ දාලා තියෙන තෙල් වලින් වැටියෙන් තමයි දැල් වෙන්නේ. කර්ම බීජ නිසා තමයි විපාක තියෙන්නේ. කර්මක්ෂය කරපුවාම ලෞකික විපාක නැහැ එහාට. ලෝකෝත්තර විපාක.
මොකවත් නෑ කියන එක නෙමෙයි පෙන්වන්න උත්සාහ කරන්නේ. කීන බීජ කියන අර්ථයෙන්. සසර ඇවිදින්න තියෙන පාප හේතු නැති බැවින් අපා ගමනක් නෑ. පුණ්‍ය හේතු උපාදාන නැති බැවින් කාමසුගති ගමනක් නෑ. ධාන හේතු වලට අහු වෙලා නැත්තම් භව ගමනේ රූපී අරූපී උද්ධම් භාගයේ පැත්තට ගමනක් නෑ. ගමනක් නෑ කියන්නේ පුද්ගලයෙක් ඉඳලා නැති වුණා නෙමෙයි. පුද්ගලයා යන පාපේ පිනේදී උපාදානයයි නැති විට ඇත්තේ අර සදාකාලික සැනසීමයි. මුලක් අගක් සීමාවක් නැති අසංකත ධාතුව. එහෙනම් ඒතේන සච්චේන සුවත්ති හෝතු කියන්නේ මේ කරුණ අවබෝධ කර ගැනීමෙන් සත්‍යයට ලැබෙන සුවයි. ඒ ප්‍රතිපත්ති පූජාවේ පැත්ත. ඒතෙන්නේ අන්න අපි උත්සාහ කරමු. බැරි නම් ඉතින් සාමාන්‍ය පුද්ගලයෝ අර වන්දින පුදුන පුද පූජාවක් පාවිච්චි කරලා යංග සෙතක් සරසගත්තට බාධාවක් නැහැ. මොකද අපිත් අපේ ජීවිතේ මේ පැවිද්ද ගත කරපු කාලය තුල ඔය මිනිස්සුන්ට ඇති වෙන අසහන පීඩා පරිදේශනා කරලා හොඳ කරලා තියෙනවා. සෝවාන් කළ රහත් කරලා නැහැ. නමුත් ඒ ඇතිවෙනා වූ දුක් පීඩා සුවේමක් සිදු වෙනවා ඒවේ. එහෙනම් ලෞකික පරිදේශනාවේ ප්‍රතිඵලයක් නැහැ කියන්න බෑ. ප්‍රතිඵලයත් ලෞකිකයි. ඒකයි තේරුම් ගන්න ඕන. එහෙනම් ඔන්න ඔබ මට පැවරු රාජකාරිය අගින් මුලින් කපාහැර සංශෝධනය කරමින් අදාළ කරුණු පමණක් විග්‍රහ කරමින් රතන සූත්‍ර දේශනාවල හරය පැයකින් පැහැදිලි කරන්න උත්සාහ කළා ඔබට තේරුම් ගන්න. එවිට ඔබට මේ සතාගතයන් වහන්සේ වදාළ ඔබ කැමති ඕනෑම සූත්‍ර දේශනාව තුළ ප්‍රදේශනාවක් තුළ දුකත් හේතුවත් නැතිව තැනත් මාර්ගයක් ඇති. නැත්නම් කාමාංග දුරකට බොජ්ජංග වඩන හැටි ඇති. ඒක තමයි සදහම් මල්. ආත්ම දෘෂ්ටිය අතහැර අනාත්මයට පත් වෙන්නට මාර්ගයක් මේ තුල ඇති. එය නියාමන ධර්ම වශයෙන් ගත් කල ත්‍රිලක්ෂණ භාවිතයෙන්, චතුස්සත්‍ය භාවිතයෙන්, පටිච්චසම්පාදේ නිරෝධේ භාවිතයෙන්, කර්මක්ෂය කිරීමේ කර්මයේ භාවිතයෙන්, මරණ සතිය දැකීමේ භාවිතයෙන්, සතිපට්ඨානේ භාවිතයෙන් ඔයත් පෙන්වන්නේ මාර්ග. ඔකගෙම යන්න එපා. එකක යන්න හරියට. ඔබ මේ ගෞතම සාසනය තුළම අර බුදුන් වහන්සේ වදාළ බුදුන් දකිනවා. උන්වහන්සේ වෙසක් පුණු පොහොදා උදෑසන බුද්ධ ගයාවේදී දුටු බුදුන් අපිටත් දකින්න පුළුවන් වෙනවා. ධම්මැස පාදා ගැනීමට මේ කරුණ පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මේ ධර්මානුශාසනාව යලිත් විකාශනය කිරීම සඳහා ඉල්ලීමක් කිරීම පිළිබඳවත් ස්තුතිවන්ත වෙන්න. මොකද පැහැදිලි කරන්න බැරි වුණ ගැඹුරු කරුණු පැයක් තුල ආපහු පැහැදිලි කරන්න ඉඩකඩ ලැබීමත් හොඳයි. එහෙම ඉඩකඩක් පාදා දීමට මේ මාතෘකාව වීම පිළිබඳව පුණ්‍යානුමෝදනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං